සුබ දවසක් ළමයි ආචාර්ය YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන පාඩම තමයි ළමයි පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ 11 ශ්‍රේණියට අදාළව 17 වෙනි ඒකකයේ යටතේ අපි කතා කරන පාඩමක්. අපි පාඩමට යන්න කලින් වෙනත් විෂය කරුණු ටිකක් තියෙනවා පුතාලා දැනගන්න ඕන. අපි ඒ පිළිබඳ පොඩි අවධානයක් යොමු කරමු. ත්‍රිකෝණයක් නම් කිරීම. ත්‍රිකෝණයක් නම් කරද්දී එහි කෝණ පදනම් කරගනිමින් ප්‍රධාන වශයෙන් ත්‍රිකෝණ වර්ග තුනකට වෙන් කරලා දක්වන්න පුළුවන්. කෝණයක් පදනම් කරගෙන ත්‍රිකෝණයක් වර්ග කරනවා කියලා කිව්වම යම් කිසි ත්‍රිකෝණයක එහි තියෙන විශාලතම කෝණය තමයි පදනම් කරගෙන කියන්නේ මේක මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා. අපි බලමු කොහොමද එහෙම කියන්නේ කියලා. පුතාලට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ තියෙන විශාලතම කෝණය අපි මේක කියලා ගමු. මෙන්න මේ කෝණේ අංශක 90ට වඩා අඩුයි. ඒ කියන්නේ අංශක අපි ඇඳලා පෙන්නුවොත් මෙන්න මෙහෙම අංශක 90ක් ඇඳලා පෙන්නුවොත් අංශක 90ට වඩා අංශක 90ට වඩා මෙන්න මේ කෝණේ අඩුයි. එහෙනම් අන්න අංශක 90ට වඩා අඩු කෝණයක් තියෙන ත්‍රිකෝණ වලට අපි කියනවා සුළු කෝණික ත්‍රිකෝණයක් කියලා. අපි මෙන්න මේ ත්‍රිකෝණය ගත්තම මේ ත්‍රිකෝණේ තියෙන විශාලතම කෝණය අංශක 90යි හරියටම. අංශක 90ක් නිසා ඍජු කෝණයක් නිසා හොඳට මතක තියාගන්න ඍජු කෝණයක් නිසා අපි මේ ත්‍රිකෝණය කියනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා. ඒ වගේම තමයි පුතේ මෙන්න මේ ත්‍රිකෝණයත් මේ ත්‍රිකෝණේ තියෙන විශාලතම කෝණය තමයි මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය අංශක 90ට වඩා වැඩි නිසා මෙන්න මේ ත්‍රිකෝණය අපි මහා කෝණික ත්‍රිකෝණයක් කියලා නම් කරනවා. right. අපිට මේ පාඩමේදී වැදගත් වෙන්නේ මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය. අපි බලමු මේ ඍජු කෝණික ත්‍රිකෝණේ පුතේ ඍජු කෝණයට ඉස්සරහින්ම තියෙන පාදයට අපි කියනවා කර්ණය කියලා. මෙන්න මේ ඉතුරු පාද දෙකට අපි කියන්නේ ඍජු කෝණය අන්තර්ගත පාද කියලා. ඊට පස්සේ අපි මේ පාඩමට තව දෙයක් ඕන වෙනවා විකර්ණ. රොම්බසයක විකර්ණ කියලා කියනවා. මෙන්න මේදී පොඩ්ඩක් අපි පැහැදිලි කරගෙන යමු. රොම්බසයක් කියලා කියන්නේ පුතේ හරියටම සමචතුරස්‍රයකට පොඩි තට්ටුවක් දාලා ඇල කරාම. ඒ කියන්නේ මෙන්න මේ වගේ සමචතුරස්‍රයකට පොඩි තට්ටුවක් දාලා ඇල කරාම අන්න හැදෙනවා රොම්බසයක්. රොම්බසයට විශේෂ ලක්ෂණ තියෙනවා. පාද හතර සමානයි. පාද සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි කියන්නේ මූණට මූණ තියෙන පාද සමාන්තරයි කියන එක. ඊට පස්සේ පුතේ මෙන්න මේ සම්මුඛ කෝණ යා කරලා අපි රේඛාවක් ඇඳුතින් අන්න ඒ රේඛාවට අපි කියනවා විකර්ණයක් කියලා. රොම්බසයට තියෙනවා විකර්ණ දෙකක්. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක යා කරලා අඳින රේඛාවයි මෙන්න මේ කෝණ දෙක යා කරලා අඳින රේඛාවයි විකර්ණ. රොම්බසයකදී පුතේ විකර්ණවලදී විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි රොම්බසයක විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වෙනවා. ඍජු කෝණිකව සමච්ඡේදනය වෙනවා. මොකද්ද ඍජු කෝණිකව සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ? ඍජු කෝණිකව කියලා කියන්නේ අංශක 90කින් සමච්ඡේදනය වෙනවා කියන්නේ හරියටම දෙකට බෙදෙනවා කියන එක. අපි බලමු. මෙන්න මේ විකර්ණය ගත්තොත් මේ විකර්ණය හරියටම මෙන්න මෙතනින් දෙපැත්තට දෙකට බෙදිලා තියෙනවා. ඒ කියන්නේ සමච්ඡේදනය වෙලා තියෙනවා. මේ විකර්ණය ගත්තත් ඒ විදියමයි විකර්ණය සමානව දෙකට බෙදිලා තියෙනවා. සමච්ඡේදනය වෙනවා කියන්නේ ඒකනේ ඍජු කෝණිකව කියලා කියන්නේ. මෙන්න මෙතන කෝණි හරියටම අංශක 90යි. මෙන්න මේ කියපු ලක්ෂණ ටිකම සමචතුරස්‍රයටත් ඒ විදියටම තියෙනවා. විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වෙනවා. right. අපි මේ ටික දැනගත්තා. දැන් අපි යමු පයිතගරස් ප්‍රමේය ගැන දැනගන්න. ක්‍රිස්තුපූර්ව 600 වසරේ පමණ විසූ පයිතගරස් කියන ගණිතඥයා විසින් ඉදිරිපත් කරපු නියමයක් තමයි පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ. මේක මුල් වරට ඉදිරිපත් කරලා තියෙන්නේ ඔහු නිසා ඔහුට ගෞරවයක් වශයෙන් තමයි පයිතගරස් ප්‍රමේය කියලා මේක හඳුන්වන්නේ. පයිතගරස් කියන ගණිතඥයා විසින් පයිතගරස් ප්‍රමේය කියලා ඉදිරිපත් කරලා තියෙන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයකට. මේ තියෙන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. පුතාලා බලන්න ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය එහි ඍජු කෝණය අන්තර්ගත
පාද මත අඳිනු ලබන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලයට සමාන වේ. අපි ඒක ලියලා පෙන්නුවොතින් පුතේ කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි ඍජු කෝණය අන්තර්ගත පාද මත අඳිනු ලබන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුව. right මේ කියන්නේ මොකද්ද? ACED වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේක. ACED වර්ගඵලය සමාන වෙනවා ABHI වර්ගඵලය ධන BCFG කියන වර්ගඵලයට. පැහැදිලි නේද පුතා? පැහැදිලි. කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජු කෝණය අන්තර්ගත පාද මත අඳිනු ලබන සමචතුරස්‍රයන්ගේ එකතුවට සමාන වේ කියලා තමයි මේ ප්‍රමේයදී කියන්නේ. ඒ කියන්නේ ACED වර්ගඵලය කියලා කියන්නේ මේක සමචතුරස්‍රයක් නිසා පාද හතරම සමානයි. පාද හතරම සමානයි. ඒ කියන්නේ AC වර්ගය නේද? ACED වර්ගඵලය කියලා කියන්නේ. අපි ලියාගමු AC වර්ගය සමාන වෙනවා ABHI වර්ගඵලය කියලා කියන්නේ මේකත් සමචතුරස්‍රයක් නිසා පාද හතරම සමානයි. ඒක නිසා AB වර්ගය නේද ABHI වර්ගඵලය කියලා කියන්නේ. එහෙනම් අපි ලියාගමු AB වර්ගය කියලා. ධන BCFG වර්ගඵලය BCFG වර්ගඵලය BCFG කියලා කියන්නේ සමචතුරස්‍රයක් නිසා පුතේ BC වර්ගය කියලා කියන්නේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි. BC වර්ගය අපි සාධාරණ ආකාරයක් විදිහට ලියාගත්තොත් AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග. මම මේක ලියලා තියෙනවා AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග. right පුතේ මෙන්න මේකයි කතන්දරේ. අපිට ප්‍රධාන වශයෙන් උත්පන්න වන සමීකරණය මේකනේ. ඒ වුණාට අපිට ගාණක් හදන්න යනකොට අපිට මෙන්න මේ සමීකරණ දෙකත් ඕන වෙනවා. අපිට ඕන නම් ගාණ හදන වෙලාවට මේ දෙක හදා ගන්නත් පුළුවන්. හැබැයි අපි මේ දෙක දැනටමත් පොඩ්ඩක් අවධානය යොමු කරලා හදාගෙන ගියොත් අපිට ගාණක් සඳහා යන කාලය අවම කරාගෙන ඉක්මනින් ගාණක් හදා ගන්න පුළුවන්. මොකද සාමාන්‍ය පෙළට මුණ දෙන්නනේ පුතාලා ඉන්නේ. එතකොට විභාගය කියන්නේ ටයිමින් ගානට මැනේජ් කරන්න ඕන දෙයක්. මොකද ටයිමින් අවුට් වුණොත් අපි දන්න දෙයක් වුණත් වැඩක් නැහැ. පේපර් එකට කාලේ මදි නම් අපරාධනේ දන්න දෙයක් ලියන්න නැති වෙනවා. ඒක නිසා අපි පුළුවන් තරම් ටයිම් මැනේජ් කරගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. එතකොට AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. අපිට මේක පොඩි සමීකරණ සුළු කිරීමක් තියෙන්නේ. අපෙන් බැරි වෙලා හරි AC ඇහුවොත් මේ සමීකරණයට දාලා හදන්න පුළුවන්. හැබැයි අපෙන් AB ඇහුවොත් හරි BC ඇහුවොත් හරි අපිට ඒක එතෙන්දි හදාගෙන ගන්නවට වඩා අපි ලේසි AB කියලා කියන්නේ BC මේ පැත්තට ගෙනාවම AC ඍණ BC. ඒ වගේම තමයි පුතේ BC වර්ගය කියලා කියන්නේ AC වර්ගය ඍණ AB වර්ගය. මෙන්න මේ වගේ පොඩි දේවල් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද ගොඩක් ලොකු දේවල් කරන්න කලින් ඒ ලොකු දේවල් හැදෙන්නේ පොඩි දේවල් වලින් නිසා පොඩි දේවල් අපි ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. හරි පුතේ. අපි දැන් එහෙනම් ගානකට යමු. ගණනකට යන්න කලින් පුතාලා දැනටමත් දැනුවත් ඇති අපි මේක පියවරින් පියවර ස්ටෙප් බයි ස්ටෙප් කරන වැඩක්. ඒ කියන්නේ අපි මෙතනදී කරන්නේ ආචාර්ය এডুকেෂන් channel එකේදී කරන්නේ මූලිකවම තියරි ටික ආවරණය කළා ඊට අදාළ නිදසුන් කළා ඔයාලට ගානකට මුහුණ දෙන්න පුළුවන් මට්ටමට ඔයාලා ගේන එක තමයි අපි ආචාර්ය এডুকেෂන් එකේදී කරන්නේ. අපේ වැඩ ටික තියෙන්නේ පුතේ එතනින් එහාට. ඒ කියන්නේ ආචාර්ය හෙල්ප් සෙන්ටර් කියන එකේදී තමයි අපි පට්ටම ගණන්. ඒ කියන්නේ අමාරුම ගණන් අපි අරගෙන ඔයාලව අපි රෙඩි කරන්නේ B එකකට නෙමෙයි කෙලින්ම A එකකට. මොකද ඔයාලා මම දන්නවා
මාත් එක්ක එකතු වෙන්න එපා. B එකක් ටාගට් කරන් ඉන්න පුතෙක් දුවෙක් නම් එකතු වෙන්න එපා. අපි ඒකකට යනවා කියලා ටාගට් කරලා වැඩ කරන කට්ටිය එකතු වෙන්න. අපි ඔයාලත් එක්ක ඉන්නවා. අපි ආචාර්ය හෙල්ප් සෙන්ටර් එකේදී පහුගිය විභාග ප්‍රශ්නවල තිබුණු සමාන්තරව පාඩමට අදාළව තිබුණු ගණිතමය ගැටලු, ඊට අමතරව පයිතගරස් ප්‍රමේය නම් පයිතගරස් ප්‍රමේයෙන් අපිට මේ පාඩමේදී හම් වෙන ගැටලුකාරී ප්‍රශ්න, මෙන්න මේ වගේ ඔයාලව සුපිරි මට්ටමකට ගේන්න, ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමින් ගොඩක් උඩට ගේන්න වැඩපිළිවෙලක් තමයි අපි ආචාර්ය හෙල්ප් සෙන්ටර් එකේදී කරන්නේ. ඒ වගේම තමයි පුතේ අපි දැන් ගණන් හදාගෙන යන්නනේ හදන්නේ. ඒ වෙනුවෙන් ඔයාලට ටියුට් එකක් මම දෙනවා. ඒක දෙන්නේ අපේ Facebook page එක දිනනවා, ආචාර්ය এডুকেෂන් Facebook page එක. මේ ආචාර්ය හෙල්ප් සෙන්ටර් එකේ ආචාර්ය এডুকেෂන් Facebook page එකේ link එක මම පහලින් දාන්නම්. පුතාලට පුළුවන් ගිහිල්ලා ටියුට් එක අරගෙන මම හදන්න කලින් පුතාලට try කරලා බලන්න, ගානත් එකක් හදන්න, ටියුට් එකම හදන්න. ඒක තමයි වෙන්න ඕන. මොකද මම ගානක් කියලා දුන්නට පස්සේ හරි මාත් එක්ක ගානක් හදන එක පුතේ ප්‍රායෝගික නැහැ. එතනදී ඔයා ගණිතයට දක්ෂයෙක් වෙන්නේ නැහැ. ගණිතයට දක්ෂයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ගණන් හදලා තියෙන්න ඕන. ගණන් හදන්න නැතුව නම් කවදාවත් ඔයාට ඒ ටාගට් එකට යන්න බෑ. ඔයාලට අපි දෙන උදව්ව ටියුට් එක දෙනවා. ඔයාලා full try එක දෙන්න, ටියුට් එක ඉවර කරන්න. ටියුට් එක ඉවර කළා එන්න. සමහර විට අමාරු ගණන් හම්බෙන්න පුළුවන්. පැයක් යන්න පුළුවන්, දෙකක් යන්න පුළුවන්. ඒත් try කරන්න. try එක අතාරින්න එපා. ඔයාලටම තේරෙයි පැය 3ක් ගිහිල්ලා, පැය 4ක් ගිහිල්ලා ඔයා ගානක් ගොඩ දැම්මොත් ඒ හම්බෙන සතුට මාරම සතුටක්. ගණන් කියන්නේ හරි ලස්සන දෙයක්. ලස්සනට ඉගෙන ගන්න ඔයාලට බැරි නෑ, පුළුවන්. පුතාලා දැන් ගිහිල්ලා ආචාර්ය এডুকেෂන් එකෙන් Facebook page එකෙන් අපේ ටියුට් එක තියෙනවා. ටියුට් එක download කරගන්න. download කරලා අපි ගණන් ටික හදන්නෙමු. right, අපි දැන් පළවෙනි ගාන ගන්නවා. බලන්න පුතේ පළවෙනි ගාන. ABC ත්‍රිකෝණයේ B කෝණය සමානයි අංශක 90ද, AB පාදය සමානයි සෙන්ටිමීටර් 5ද, BC සමානයි සෙන්ටිමීටර් 12ද වේ. AC පාදයේ දිග ගණනය කරන්න. right, අපිට දීලා තියෙන්නේ ABC කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක්. AB පාදය 5 සෙන්ටිමීටර්, BC පාදය සෙන්ටිමීටර් 12යි. එන හරි ලේසි. අන්න සූත්‍රය AC සමානයි AB වර්ගය ධන BC වර්ගය. එහෙනම් අපි දාලා බලමු. අපි ගානක් හදනකොට පුතේ පයිතගරස් ප්‍රමේය යොදලා ඒ ගානේ අපි අනිවාර්යෙන් උඩින් ලියනවා අපි යොදන ත්‍රිකෝණي ඍජුකෝණික ත්‍රිකෝණයක් කියලා. නැත්නම් අපිට පයිතගරස් ප්‍රමේය යොදන්න බෑනේ. ඒක නිසා අපි උඩින් ලියා ගන්නවා ABC ත්‍රිකෝණය ඍජුකෝණික ත්‍රිකෝණයක් බැවින් ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් කියලා ලියාගෙන තමයි අපි පයිතගරස් ප්‍රමේය යොදන්නේ. අපි බලමු. මෙන්න සමීකරණය AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග. දැන් අපි දත්ත ආදේශ ගමු. AB වර්ග කියලා කියන්නේ 5 සෙන්ටිමීටර්. මම මුලින්ම කියන්න ඕන පුතේ අපි පළවෙනි ගාන දෙක ඒකකක් එක්කම සුළු කරලා මම පුතාලට පෙන්නනවා. සමහර විට ඒකක අපි ගොඩක් වෙලාවට කරන්නේ ගාන හදාගෙන ගිහිල්ලා අන්තිම උත්තරයට දාන එකනේ. ඒ උත්තරයට ඒකකේ එන්නේ කොහොමද කියන එක පුතාලට දැනගන්න තමයි මම පළවෙනි ගාන ඒකකත් එක්ක සුළු කරන්නේ. පුතාලා හොඳට බලා ගන්න. AB වර්ගය කියලා කියන්නේ AB 5 සෙන්ටිමීටර් 5 සෙන්ටිමීටර් වර්ගය ධන BC වර්ගය. BC වර්ගය කියලා කියන්නේ 12 සෙන්ටිමීටර් වර්ගය. 12 සෙන්ටිමීටර් වර්ගය. පහයි සෙන්ටිමීටර් වර්ග කරාම 25යි. මතක තියාගන්න පුතේ ඒකකයක් ඒකත් එක්කම වර්ග වෙන්න ඕන. ඒ කියන්නේ 25යි සෙන්ටිමීටර් වර්ග
ධන 12 සෙන්ටිමීටර් වර්ගවල වර්ග කරාම 12 වර්ගයේ 144යි. පුතාලා දන්නවා 144යි. සෙන්ටිමීටර වල වර්ගය සෙන්ටිමීටර වර්ගය කියලා දා ගන්නවා. රයිට්, මේක සමාන වෙන්නේ AC වර්ගයට. විසිපහයි සෙන්ටිමීටර 144 සෙන්ටිමීටර වලට එකතු කරාම පුතාලා දන්නවා 169 සෙන්ටිමීටර. නමුත් සෙන්ටිමීටර වර්ග එකතු කරන්න පුළුවන්ද කියලා හිතනවානේ. සමාන ඒකක පුළුවන් පුතේ. ඒක හරියට සෙන්ටිමීටර කියන ඒකකෙන්ම තමයි අනිත් ඒකකයක් තියෙන්නේ. බැරි වෙලා හරි මෙතන මීටර තිබුණා නම් බෑ. ඒක හරියට සමාන ඒකක වර්ග කරාට අපිට එකතු කරන්න පුළුවන්. සෙන්ටිමීටර 25 ධන සෙන්ටිමීටර 144 ඒ කියන්නේ 169යි වර්ග සෙන්ටිමීටර තියෙන්නේ. එහෙනම් අපි දා ගන්නවා වර්ග සෙන්ටිමීටර. ඒක AC වර්ගය. අපිට ඕන කරන්නේ ACද? නෑ. AC නෙමෙයි අපිට ඕන AC වර්ගය නෙමෙයි අපිට ඕන AC. AC ගන්න නම් අපි කරන්නේ AC ගේ වර්ගයේ වර්ගමූලය ගන්න ඕන. අනිවාර්යයෙන්ම පුතේ සමාන ලකුණක දෙපැත්තෙන් තියෙන දෙකකට එකකට මොනවා හරි කරෝතින් අපි අනිත් පැත්තටත් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕන. නැත්නම් සමානතාවය කියන ලකුණ බිඳෙනවා. ඔයාලට තේරෙනවා ඇති මේ පැත්තේ වර්ගය ගත්තොත් අපි අනිවාර්යයෙන්ම මේ පැත්තේ වර්ගය නොගත්තොත් මෙතන තව දුරටත් සමාන ලකුණක් අපිට යොදන්න බෑ. ඒක නිසා අපි 169යි සෙන්ටිමීටර් වර්ගයේ වර්ගමූලය ගන්නවා. රයිට්, පුතාලට පේනවා ඊළඟට අපිට එනවා AC වර්ගමූලයෙන් වර්ගමූලය ගත්තම AC ගේ සමානයි 169 කියලා කියන්නේ 13 වර්ගය. එහෙනම් 169 වර්ගමූලය කියලා කියන්නේ 13යි. වර්ග සෙන්ටිමීටර වල වර්ගමූලය කියලා කියන්නේ සෙන්ටිමීටර. රයිට්. දැන් පුතාලට මම ඒකකත් එක්කම සුළු කරලා පෙන්නුවා. නමුත් අපි ඉදිරියේදී ගණන් වලදී ඒකක සුළු කරලා පෙන්වන්නේ නැහැ. අපි අන්තිම උත්තරේට ඒකක යොදන එක තමයි කරන්නේ. ඊට අමතරව මේ පිරවන් ටික තමයි එන්නේ. අපි මේක සාමාන්‍යයෙන් අපි ගානකට ඇහුවම AC සමානයි කියලා නෙහන්නේ. එතකොට අපි ගානේ ආපු උත්තරේම තියන්නේ නැතුව එම නිසා AC පාදයේ දිග සමානයි 13යි සෙන්ටිමීටර. රයිට්, අපි දෙවෙනි ගානට යමු. රූපයේ දැක්වෙන තොරතුරු වලට අනුව CD හි දිග සොයන්න. අපිට CD හි දිග සොයන්න යනකොට පුතේ මෙන්න මේ රූපේ බැලුවම පේනවා පුතාලට ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ABC ත්‍රිකෝණය. අනිත් ත්‍රිකෝණය තමයි BCD ත්‍රිකෝණය. අපි පයිතගරස් ප්‍රමේය යොදන්න ඕන මෙතනදී CD දිග හොයාගන්න නම් BCD කියන ත්‍රිකෝණයට. නමුත් පොඩි ගැටලුවක් තියෙනවා. අපි BCD ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න යනකොට මෙන්න මේ BC කියන පාදයේ දිග අපි දන්නේ නැහැ. අපිට හොයන්න තියෙන්නේ මේ පාදයේ දිග දන්නෙත් නැහැ. එතකොට අපිට එක දත්තයක් තියෙනවා පාද දෙකක් ගැන කිසිම තොරතුරක් නැති නිසා මේකට අපිට පයිතගරස් ප්‍රමේය යොදන්න බෑ. අපි ඒකට මුලින් කරන්න ඕන මෙන්න මේ පාදේ කීයද කියන එක හොයා ගන්න ඕන. රයිට්. අපිට මේ පාද හොයාගන්න යනකොට ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්මනම් අපිට කෙලින්ම BC පාදේ කීයද කියලා එනවා. අපි මුලින්ම කරන්න ඕන BC පාදේ කීයද හොයාගන්න එක. එහෙනම් අපි මුලින්ම ලියනවා ABC ත්‍රිකෝණය ඍජුකෝණික ත්‍රිකෝණයක් බැවින් ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් කියලා අපි ලියා ගන්නවා. ABC ඍජුකෝණික ත්‍රිකෝණයක් බැවින් මම මේ ත්‍රිකෝණයක් කියන එකට තමයි මේ ලකුණ දාගෙන තියෙන්නේ. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන්. එහෙනම් දැන් පුතාලා දන්නවා මේ තියෙන සූත්‍රය AC සමානයි AB වර්ග ධන BC. ඒ කියන්නේ BC වර්ග සමානයි
AC වර්ග ධන AB වර්ග AB වර්ග ධන AC වර්ග. හරි. අපි දන්නවා AB කීයද කියලා. AB කියන්නේ 12යි. මම මෙතෙන්දී ඒකක යොදන්නේ නැහැ පුතේ. අපි අන්තිමට ඒකක යොදන්නේ 12 වර්ග ධන AC කියන්නේ 9යි. 9 වර්ග 12 වර්ග ධන 9 වර්ග 12 වර්ග කියලා කියන්නේ 144යි පුතාලා දන්නවා. 9 වර්ග කියලා කියන්නේ 81යි. අපි මේ දෙක එකතු කරලා ගන්නවා 4යි 1යි 5යි 8යි 4යි 12න් 2 එකක් ඉතිරි 225යි. එහෙනම් අපි මෙතන ලියා ගන්නවා BC වර්ග සාමාන්‍ය පොතේ ගානක් හදාගෙන යනකොට අපි ගාන ගැන හරියටම අවබෝධයක් නැතුව යනකොට අපිට ඊළඟ ස්ටෙප් එකක් ලිය වෙනවා. ඒ කියන්නේ BC සමානයි 15යි සෙන්ටිමීටර්. නමුත් මම මේක රතු පෑනෙන් ලියන්නේ පුතේ. ගොඩක් අය ගණන් හදද්දි මෙන්න මේ පියවරත් ලියනවා. මම මේ පියවර ලියන්නේ නැහැ මොකද අපිට මේක අවශ්‍ය වෙන්නේ නැති නිසා. මම පුතාලගේ දැනගැනුමට ලිව්වේ. අපි බලමු ඒක ඕන වෙන්නේ නැති අය කියලා. ඊට පස්සේ අපි දැන් දන්නවා BC පාදේ කොච්චරක්ද කියලා. මෙන්න BC පාදේ 15යි. එහෙනම් අපි දාගමු මේ පාදේ 15යි. අපි නැවතත් BCD ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදනවා. එහෙනම් BCD ත්‍රිකෝණික ත්‍රිකෝණයක් බැවින් BCD ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් එහෙනම් පුතේ බලන්න අපිට මෙතනදී ඕන කර්ණය නෙමෙයි. අපිට ඕන ත්‍රිකෝණයේ අන්තර්ගත පාදයක්. මම පුතාලට මුලින්ම කිව්වා අපිට මේකෙන් උත්පන්න කරා ගන්න පුළුවන් තව සමීකරණ දෙකක්. ඒ කියන්නේ බද්ධ පාදයක් හොයා ගන්න ඕන නොතින් AC වර්ග ධන AC සමානයි AB වර්ග ධන BC වලින් අපිට හදා ගන්න පුළුවන් AB යුක්ත කළා AC වර්ග ඍණ BC කියලා. ඒ කියන්නේ කර්ණයේ වර්ගයෙන් මේ අනිත් පාදයක වර්ගයක් අඩු කරාම ඉතිරි පාදේ වර්ගයක් එනවා කියලා. අපි අන්න එක කෙලිම මෙතනදී යොදා ගමු. සමහරට මේවා අමාරු කියලා පුතාලට හිතෙන්න පුළුවන් නෑ. මේවා අමාරු නෑ පුතේ. මේවා නිතර භාවිතා කරන එක තමයි කරන්න ඕන. අපි මේකට හුරු වෙන්නේ නැතුව අපිට ආපහු ලියන්න පුළුවන් BD වර්ග සමානයි BC වර්ග ධන CD වර්ග කියලා. නමුත් අපි ආපහු එක ව්‍යුත්පන්න කරලා ගන්න ඕන CD වර්ග සමානයි BD වර්ග ඍණ BC වර්ග කියලා. මම යෝජනා කරනවා මේ විදිහට කරන්න කියලා පුතාලට ලේසි. කාලය ඉතුරුයි. පුතාලට ප්‍රශ්නයක් නැහැ. මුලින් සමීකරණය ලියාගෙන ඊට පස්සේ ආපහු CD යුක්ත කරලා ගන්න පුළුවන්. මම කෙලින්ම ලියා ගන්නවා CD වර්ගය සමානයි BD වර්ගය ඍණ GB වර්ගය BC වර්ගය. right. මම පුතාලට කිව්වා මම මෙන්න මේ පියවර ලියන්නේ නැහැ කියලා. ලියන්නේ නැති හේතුවක් නිසා. මොකද මට මෙතෙන්ට ඕන වෙන්නේ BC නෙමෙයි. BC වර්ග. BC වර්ග නම් ඕන වෙන්නේ අපි මෙන්න මෙතන තවත් සුළු කිරීමකට යන්න ඕන වෙන්නේ නැහැ. අපිට මෙතනින් වැඩි නවත්තන්න පුළුවන්. අපිට ඕන BC වර්ග. අපි එතනින් වැඩි නැවතුවා නම් BC හොයන එක කරන්න ඕන නැහැ. කාලය ඉතුරුයි. BD වර්ග. BD වර්ග කියලා කියන්නේ 17 වර්ගය. ඍණ BC වර්ගය. BC වර්ගය කියලා කියන්නේ 225යි. right. CD වර්ගය. අපි බලමු 17 වර්ගය. 17 වරක් 17 4ක් 49 9 4ක් ඉතිරි 4ක් 1 7යි 7 4 11යි 1 වරක් 17 17යි 9යි 8යි 2යි 289යි. සාමාන්‍යයෙන් පුතේ
20 වරක් වගේ වෙනකන් වර්ගය මත තියාගන්න එක ලේසි. අපිට කෙලින්ම 2 වරක් 2 4යි 3 වරක් 3 9යි 6 වරක් 36යි 7 වරක් 49යි 11 වරක් 11 121යි මෙන්න මේ වගේ 17 වරක් 17ත් 289යි කියලා මතක තිබුණා නම් මෙන්න මේ වෙලාව සම්පූර්ණයෙන්ම අපිට ඉතුරුයි 289යි අඩු කරනවා 225ක් CD වර්ගයේ අපිට ආපු CD වර්ගයට කීයක් එනවද 9න් 5ක් 4යි මේකට පුතේ වෙනම තැනක ලියලා මේක සුළු කරන්න යන්න එපා සාමාන්‍යයෙන් මනෝමයෙන් පොඩි ගානක් දෙයක් හදන්න try කරන්න මේක try කරලා මේව කරනකොට පුතාලා මේක ඔටෝමැටිකලි හුරු වෙනවා මේකට තව කොලයකට කටු වැඩ කොලයක ලියන්න තේරුමක් නැහැ අපි කාලේනේ කාලේ වැදගත්නේ එහෙනම් අපි 9න් 5ක් 4යි 8න් 2ක් 6යි 2න් 2ක් බිඳුවයි CD වර්ග අපිට CD ඕන CD සමානයි 64 වර්ගමූල right අපි මෙතෙන්ට යමු CD සමානයි 64 වර්ගමූල කියලා කියන්නේ 8යි අපි ගණන් ලියනවා එම නිසා CD පාදයේ දිග සමානයි 8යි සෙන්ටිමීටර් right පුතේ අපි යන් ඊළඟ ගානට හරි තුන්වෙනි ගානෙන් අපිට කියන්නේ සිරස් විදුලි කණුවක මුදුනේ සිට මීටර 1ක් පහළින් සිරස් විදුලි කණුවක් අපි පුතේ DB කියලා ගත්තොතින් DB ගේ සිරස් විදුලි කණුවක මීටර 1ක් පහළින් මීටර 1ක් පහළින් ඒ කියන්නේ මෙන්න මෙතනින් මීටර 1ක් පහළින් ඌ මුදුවක ගැටගසා ඇති කම්බියක අනෙක් කෙළවර කණුව පාමුල සිට මීටර 8ක් ඈතින් සවිකර තිබූ තවත් මුදුවක ගැටගසා ඇත. ඒ කියලා කියන්නේ පුතේ ලයිට් කණුවක් තියෙන ලයිට් කණුවෙන් උඩ ඉඳලා මීටරයක් අතෑරලා එතන මුදුවකයි ලයිට් කණුව පාමුල ඒ කියන්නේ ලයිට් කණුව මුල ඉඳලා මීටර් 8ක් දුරින් තියෙන මුදුවකයි කම්බියක් ඇදලා ගැට ගහලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද මේ ලයිට් කණුවේ උස කොච්චරක්ද කියලා තමයි අහන්නේ. හරි. අපි මේක ගානට පයිතගරස් ප්‍රමේය දාන්න කලින් අපි ලියා ගන්න ඕන පුතේ මෙන්න මේක සිරස් විදුලි කණුවක්නේ. පොළොව හැම වෙලාවටම අපි තිරස් කියලානේ ගන්නෙ. එතකොට මේක සිරස් විදුලි කණුවක් පොළොව තිරස් නිතා මෙන්න මෙතන හැදෙන කෝණය අංශක 90යි කියලා අපි කියන්න ඕන. මොකද අංශක 90ක් තියෙන ඍජු කෝණයක් තියෙන ඍජු කෝණික ත්‍රිකෝණයකට තමයි අපි පයිතගරස් ප්‍රමේය යොදන්නේ. හරි අපි බලමු. එතකොට අපි ලියා ගන්නවා DB කණුව සිරස් නිතා තිරස් පොළොව සමග ඍජු කෝණයක් ආපාතනය කරයි. ABC කෝණය සමානයි අංශක 90යි කියලා ලියාගත්තා. එහෙනම් අපිට දැන් පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් අපිට ඕන AB මම ඔයාලට පෙන්නවා AB කියන්නේ AC වර්ගයේ ඍණ BC වර්ගයේ මෙන්න මේ සමීකරණයමයි උත්පන්න කරලා ගත්තේ AB උක්ත කරලා අපි ලියා ගන්නවා AB වර්ගය සමානයි AC වර්ගය ඍණ BC වර්ගය අපි ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්නේ අපි මෙතන මීටර් 1ක් කියලා දැනගත්තට එතන ඉඳලා මෙන්න මේ දුර අපි දන්නේ නැහැ. අපි හොයා ගන්න ඕන මෙන්න මේ දුර. ලයිට් කණුවේ උස අපි පස්සේ හොයමු. AB වර්ගය කියන්නේ AC වර්ගය ඍණ BC වර්ගය. එතකොට අපිට එනවා AC වර්ගය. AC වර්ගය කියලා කියන්නේ 10 වර්ගය. BC වර්ගය. BC වර්ගය කියලා කියන්නේ 8 වර්ගය. 10 වර්ගය 100යි. අඩු කරනවා 8 වර්ගය
64යි. අපිට එන උත්තරේ කීයද? 36යි. එහෙනම් මේ A B ගේ වර්ගය. අපිට AB හොයාගන්න නම් 36 වර්ගමූලය ගන්න වෙනවා. 36 වර්ගමූලය 6යි. AB සමානයි 6යි. නමුත් ලයිට් කණුවේ උස කියන්නේ පුතේ 6 නෙමෙයි. 6ට තව එකක් එකතු වෙන්න ඕන. අපි ඒක ලියනවා. ලයිට් කණුවේ උස සමානයි AD ධන AB. හරි. අපි AD කීයද කියලා දන්නවා 1යි. AB අපි හොයාගත්තා 6යි. එහෙනම් අපිට උත්තරේ විදියට එනවා 7ක්. එම නිසා ලයිට් කණුවේ උස මීටර් 7යි. හරි ලේසි. අපි යමු ඊළඟ ගානට. අපි 4 වෙනි ගානට යමු. රූපේ දැක්වෙන ත්‍රිකෝණික ත්‍රිකෝණවල x අගය හොයන්න තමයි අපිට තියෙන්නේ. අපි බලමු උදාහරණ දෙකක් අරගෙන. PQR කියලා ත්‍රිකෝණයක් දීලා තියෙනවා. අපිට PQ පාදෙ දීලා තියෙනවා. QR පාදෙ දීලා තියෙනවා. PR පාදෙ හොයන්න තියෙන්නේ සරලයි. පයිතගොරස් ප්‍රමේය එක සැරයක් දාන්න තියෙන්නේ. අපි මුලින්ම ලියා ගන්නවා PQR ත්‍රිකෝණික ත්‍රිකෝණයක් බැවින් PQR ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් PQR ත්‍රිකෝණික ත්‍රිකෝණයක් බැවින් PQR ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන්. right. මට කියන්න බලන්න පුතාලා. PR පාදයේ වර්ගය සමාන වෙන්නේ QR පාදයේ වර්ගය ඍණ PQ පාදයේ වර්ගය. QR පාදය කියන්නේ QR කියන්නේ මේක 13 වර්ගය ඍණ PQ කියන්නේ 12 සෙන්ටිමීටර් 12 වර්ගය සමානයි 13 වර්ගය 169යි. මම කියවන පුතාලට ලේසි ඒවා අපි ටිකක් මතක තියාගන්න නැත්නම් අපිට මෙහෙම ලියලා 13 වරක් 13 3 වරක් 3 9යි 3 වරක් 1 3යි 13 වරක් 1 13යි 9යි 6යි 1යි අපරාධේ 169යි ඍණ 12 වරක් 12 144යි. මනෝමින් සුළු කරන්න බලන්න පුතේ 9න් 4ක් 5යි 6න් 4ක් 2යි 1න් 1ක් 0යි. මේ එන්නේ PR වර්ගය. PR කියලා කියන්නේ අපිට ඕන x නේ. එහෙනම් අපි ලියා ගන්නවා x වර්ගය. x වර්ගය අපි මෙතනින්ම ලියා ගමු. x වර්ගය. අපිට x ඕන. x ඕන. එහෙනම් 25න් වර්ගමූලය ගත්තම x සමානයි 5යි. අපි ලියනවා එම නිසා
x හි දිග සමානයි 5 සෙන්ටිමීටර්. right. ඒ වගේම තමයි අනිත් ගානත් අපි ඒකටත් යමු. මෙන්න තියෙනවා POR කියලා ත්‍රිකෝණයක්. ඒක ශ්‍රිජුකෝණික ත්‍රිකෝණයක්. ඊට පස්සේ RPQ කියලා තවත් ශ්‍රිජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. අපෙන් අහන x කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක්. නමුත් අපිට x කෙලින්ම හොයන්න බෑ. අපිට RP දීලා නැති නිසා. අපි මුලින්ම කරන්න ඕන මෙන්න මේ පළවෙනි ත්‍රිකෝණෙට පයිතගරස් ප්‍රමේය යොදලා RP හි දිග හොයාගන්න එක. right, අපි බලමු POR ත්‍රිකෝණය ශ්‍රිජුකෝණික ත්‍රිකෝණයක් බැවින් POR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් POR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදුවම PR වර්ගය සමානයි OP වර්ගය ධන OR වර්ගය. අපිට OP දීලා තියෙනවා 4යි, OP 3යි, 3 වර්ගය ධන OR කියන්නේ 4යි, 4 වර්ගය. 3 වර්ගය 9යි, 4 වර්ගය 16යි. PR වර්ගය කියලා කියන්නේ මේ පාදේ අපිට එනවා 9යි, 16යි, 25යි. PR වර්ගය. මට මෙතනින් නවත්තන්නත් පුළුවන් පුතේ. PR වර්ගය තමයි අපිට මේක හොයාගන්න x හොයාගන්නදී අවශ්‍ය වෙන්නේ PR වර්ගය. නමුත් සම්ප්‍රදායට මම ලියනවා PR වර්ගය. PR කියලා කියන්නේ 25 වර්ගමූලය. ඒ කියන්නේ 5යි. අපිට දැන් දාගන්න පුළුවන් මෙතන 5 සෙන්ටිමීටර්. right, කම්මැලි වෙන්න බෑ. මාර ගැම්මකින් කරන්න ඕන වෙන පුතේ මේවා. right, අපි බලමු. 5 සෙන්ටිමීටර් දෙපාරක් දාන්න තියෙනවා. මොනවද කරන්නේ? අපි දාමු. ඊට පස්සේ අපිට ඕන වෙනවා PRQ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදන්න. පුතාලා දැන් දන්නවා පයිතගරස් ප්‍රමේය යොදන්න කලින් අපි ලියන්න ඕන PRQ ත්‍රිකෝණය ශ්‍රිජුකෝණික ත්‍රිකෝණයක් බැවින් PRQ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් කියලා ලියන්න ඕන. මම ලියනවා QPR ත්‍රිකෝණය ශ්‍රිජුකෝණික ත්‍රිකෝණයක් බැවින් QPR පයිතගරස් ප්‍රමේය යෙදීමෙන්. right පුතේ, අපිට ඕන x කියන්නේ RQ වර්ගය. R
PR වර්ගය ධන PQ වර්ගය. PR වර්ගය කියලා කියන්නේ 5 සෙන්ටිමීටරගේ වර්ගය. අපිට PR වර්ගය කියන එක පුතේ මෙන්න මෙතන ආවනේ. අපිට කෙලින්ම මෙතනින් ගන්න පුළුවන් PR වර්ගය. එහෙනම් PR ට අපි දානවා 25යි. PQ වර්ගය. PQ වර්ගය කියලා කියන්නේ 12 වර්ගය. ධන 12 වර්ගය. අපිට RQ වෙනුවට දැන් ලියන්න පුළුවන් x වර්ගය කියලා. අපි ආපහු ලියනවා 25 ධන 144. 12 වර්ගය 144යි. x වර්ගය 5යි 4යි 9යි 4යි 16යි x වර්ගය. එහෙනම් x සමානයි 169 වර්ගමූලය. රයිට් අප් මෙතෙන්ට යන්න. x සමානයි 13යි. එම නිසා RQ පාදයේ දිග සමානයි, ඒ කියන්නේ x 13යි සෙන්ටිමීටර්. හරි, අපි අනිත් ගන්නට යමු පුතේ. කම්මැලිද ළමයි? නෑනේ. අපි සබ්ජෙක්ට් එකට ගන්නනකොට පුතාලට සබ්ජෙක්ට් එකට අමතරව පුතාලට යම් දෙයක් දෙන්න හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට අපිට වැඩක් කරනකොට ඒක ඒකාකාරීව කරගෙන යනකොට කම්මැලි ගතිය ඒක පා වෙනවා වගේ වැඩක් එහෙම වෙනවා. නමුත් පොඩ්ඩක් හිතන්න පුතාලගේ ටාගට් එක ඉලක්කය කොතනද තියෙන්නේ? හොඳ O-level රිසල්ට් එකක්. සමහරට එන 9ක් 8ක් එක්සල්ට් එකක්. පුතාලා කවදා හරි හිතුවද මෙන්න මේ ටාගට් එකට ගියාම එදාට පුතාට මාර විදියට සතුටු හිතේ. කවදාවත් නැත්තරම්. නමුත් ওই සතුට මාසයක් තියේ. දෙකක් තියේ. තුනක් තියේ. ඊට පස්සේ කට්ටිය අහන්නෙත් නැහැ. නෝමල්. එච්චර ලොකු දෙයක් නෙමෙයි වගේ. ඒක එහෙම තමයි. අපිට හැමදේම ස්පෙෂල් වෙන්නේ යම් කාල සීමාවකට විතරයි. නමුත් මම මෙහෙම දෙයක් කිව්වොත් අපි ටාගට් එකකට ගිහිල්ලා ටාගට් එක සාර්ථක කරගත්තට පස්සේ සතුටකටපත් වෙනවා නම් අපි මේ ටාගට් එක දිනලා හරි ඉවර කළා හරි සාර්ථක වෙලා හරි ඒ සතුට යම් කාලයක් නම් වැඩිලා තියෙන්නේ. මම හිතන්නේ එතන සතුට නෑ. අපි හොයාගෙන යන සතුට තෘප්තිය තියෙන්නේ අපි යනකොට ඒ ටාගට් එකට යන පොඩි ස්ටෙප් එක පොඩි පියවරක් ගානේ අපි සතුට වෙන්න යන්නේ. මම හිතන්නේ හැමදාම සතුටවත් එක්ක රැඳිලා තියෙන්නේ. මට කියන්න ඕනේ කෙලින්ම කවදා හරි සතුට හොයාගෙන තෘප්තිය හොයාගෙන යනවා නම් සමහරට අපිට ඒක හම්බ නොවෙන්න පුළුවන්. යන හැම පියවරකදීම හැම දෙයක්ම සතුටෙන් කරා. මම ඉස්සෙල්ලත් කිව්වේ කලිනුත් කිව්වේ හැමදාම කියන්නේ ගණන් කියන්නේ හරියට සින්දුවක් වගේ පුතේ. මේක බීට් එකක් තියෙනවා. ඒක දැනෙන්න ඕන. ඒක දැනෙන්න නම් හොඳට ගණන් හදන්න ඕන. මේ ගණන් කියන එකට ආස වෙන්න ඕන. සමහර විට මේ ආසාව හදාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. හිතන්න එහෙම. සමහර විට අමාරු ගාණක් හම්බ වෙනකොට එක සැරයක් දෙසරයක් try කරලා ඔහි අතහැරලා දානවා. සමහර දවසක් දෙයක් try කරලා ඒ ගාණ හැදුවා කියන්නේ
මං හිතනවා ඔයා එක ගානක් ජීවිතේට එහෙම හැදුවොත් ඔයා ගණන් වලට ඇබ්බැහි වෙනවා. ඔයාට ඒකේ සතුට දැනෙනවා. ඒකේ රිද්ම් එක දැනෙනවා. ඒ රිද්ම් එක අල්ලගන්න. පුළුවන් තරම් තනියෙන් ගණන් හදන්න. අපි අවශ්‍ය හෙල්ප් එක දෙන්න. අපි මෙතනදී සාමාන්‍ය ගණන් හදනවා. ඔයාලව පාඩමකට ඔයාලා ගානකට මුහුණ දෙන්න පුළුවන් මට්ටමට අපි හෙල්ප් සෙන්ටර් එකේදී දටාර ගණන්, තඩි ගණන් හදනවා. එකතු වෙන්න එන්න අපිත් එක්ක අපි යන් ගමන. අපි යමු පුතේ ඊළඟට ABCD රොම්බසේ විකර්ණ 16 හා 12 විකර්ණ 16 හා 12 කිව්ව ගමම අපි තීරණය කරන්න ඕන. මෙතන එක විකර්ණයක් දිගයි. එක විකර්ණයක් කොටයි. කොට විකර්ණය තමයි 12, දිග විකර්ණය තමයි 16. මම පාඩම මුලදිම කිව්වා රොම්බසයක විකර්ණ ඍජුකෝණිකව සමච්ඡේදනය වෙනවා කියලා. අන්න ඒ කතන්දරේ තමයි පුතේ මෙතන වෙන්නේ. අංශක 90කින් හරියටම දෙකට මැදින් විකර්ණ ඡේදනය වෙන එක තමයි වෙන්නේ. අපිට හොයන්න කියන්නේ පාදයක දිග. පාදයක දිග හොයන්න තියෙන්නේ. හරි ලේසි. එක සැරයක් පයිතගරස් ප්‍රමේය දාන්න තියෙන්නේ. නමුත් මේකට පියවරක් තියෙනවා. අපි ලියන්න රොම්බසයක විකර්ණ ඍජුකෝණිකව සමච්ඡේදනය වෙන බැවින් AOD සමානයි 90යි. අපි AOD 90යි කියලා දා ගන්නවා. ඊට පස්සේ AOD ත්‍රිකෝණයට අපිට පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්. අපිට පයිතගරස් ප්‍රමේය යොදනකොට සම්පූර්ණ විකර්ණයක දිග දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ විකර්ණයක දිග නෙමෙයි AOD ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය අධි විකර්ණකින් භාගයක දිග. ඒ කියන්නේ AO සමානයි 16න් භාගයයි DO සමානයි 12න් භාගයයි. එහෙනම් අපි ලියාගමු AC හා BD විකර්ණ බැවින් AO සමානයි 16 බෙදීම 2 8යි. DO 12 බෙදීම 2 සමානයි 6යි. AO හොයාගත්තා, DO හොයාගත්තා. ඊට පස්සේ අපි AOD ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදනවා. AD වර්ගය සමානයි AO වර්ගය ධන DO වර්ගය. AD වර්ගය අපිට හොයන්න තියෙන එක AO වර්ගය. AO වර්ගය කියන්නේ 8 වර්ගය. DO වර්ගය කියලා කියන්නේ 6 වර්ගය. 8 වරක් 8 64යි. 8 වර්ගය 64යි. 6 වර්ගය 36යි. දෙකේ එකතුව 100යි. AD වර්ගය සමානයි. AD වර්ගය සමානයි. AD සමාන වෙන්නේ CA වර්ගමූලය. එහෙනම් AD සමානයි 10යි. තව දෙයක් තියෙන පුතේ විශේෂයක් රොම්බස් එක පාද හතරම සමානයි. එකක් හේවා කියන්නේ ඔක්කොම විසඳලා ඉවරයි. රොම්බ නිසා රොම්බසේ පාදයක දිග සමානයි 10යි සෙන්ටිමීටර්. අපි යමු ඊළඟ ගානට. ABCD රොම්බසේ AC හා BD විකර්ණ කොහෙදී ඡේදනය වේ?
අපිට පෙන්වන්න කියනවා AC වර්ග ධන BD වර්ග සමානයි 4යි AB වර්ග කියලා. right. මේ වගේ ගානක් දුන්නම් පුතේ අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි එකපාරටම අපිට මේ වගේ ගානක් දුන්නා කොහොමද හොයන්නේ කින්ද මන්ද මුකුත් හිතා ගන්න බෑ. හැබැයි අපිට පොඩි තැනක් හරි අල්ල ගන්න වුණොත් අපිට එතනින් එහාට යන්න පුළුවන්. AC වර්ග ධන BD වර්ග. AC වර්ග ධන BD වර්ග. පයිතගොරස් ප්‍රමේය දාන්න බෑ අංශක අනුව ත්‍රිකෝණයක් නෙමෙයි. නමුත් AB වර්ග. AB වර්ග. වෙන ත්‍රිකෝණයක් තියෙනවා. පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන් අපිට. පුළුවන් තැනින් පටන් ගමු. ඕනම දෙයකට උදාහරණයක්. අපි කල් දානවා නම් වැඩක් නෑ අද නෙමෙයිට හොඳයි. අද හරියන්නේ ඒක. ඒක අමාරුයි මේක හිතා ගන්නවත් බෑ. එහෙම කියන්නේ නැතුව ඕනම දෙයක් පොඩියට හරි පටන් ගත්තොත් අපිට යන්න පුළුවන් හොයාගෙන. ගානත් ඒ වගේ. අපි බලමු AB වර්ගය. මම AB ගෙන් අල්ලා ගන්නවා. අපිට AB අල්ලගත්තම AOB ත්‍රිකෝණේ ත්‍රිපිසියමක් නිසා විකර්ණ O හිදී ශ්‍රිජකෝණිකව සමච්ඡේදනය වෙනවා. අපි ඒ කතන්දරේ ලියලම පටන් ගමු. ABCD රොම්බසයක් බැවින් විකර්ණ O හිදී ශ්‍රිජකෝණීව සමච්ඡේදනය වේ. එතකොට අපිට කියන්න පුළුවන් AOB කෝණය සමානයි අංශක 90යි. අංශක 90 නිසා අපිට AOB ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. මම දන්නේ මොකද වෙන්නේ කියලා. හැබැයි AB තියෙනවා ඔය කියන ත්‍රිකෝණේ. AOB ත්‍රිකෝණේ. AB තියෙන හින්දා උත්තරෙත් AB තියෙනවා. හොයාගෙන යනවා. මේ තියෙන කාරණය. කාරණය නම් වෙන සූත්‍රය. AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. පොඩි වෙනසක් කරනවා මම. AC තියෙන්නේ මේ පැත්තේනේ. හැබැයි AB තියෙන්නේ මේ පැත්තේ. AB කියන්නේත් කර්ණය. AC කියන්නේත් කර්ණය. AB සමාන ලකුණෙන් එහා පැත්තේ හින්දා සමීකරණය අනිත් පැත්ත ගහලා ලියනවා මම. ඒ කියන්නේ AB වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග සමානයි AC වර්ග විදියට. එහෙනම් මම ලියනවා AO වර්ග ධන OB වර්ග. AO වර්ග ධන OB වර්ග සමානයි AB වර්ග. right. දැන් මොකද කරන්නේ? AOB උත්තරේ නෑනේ. AOB. නමුත් මං කිව්වා විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ විකර්ණයට මේ විකර්ණය සමානයි. මේ විකර්ණයට මේ විකර්ණය සමානයි. එහෙනම් අපිට AO කියන එක ලියන්න පුළුවන් AC ගෙන් භාගයක්. මම මෙතන ලියලා පෙන්නන්න. AO කියන්නේ භාගය වරක් AC. බලන්න හරිනේ. AC ගෙන් භාගයක් තමයි AO කියන්නේ. එහෙනම් අපි මෙතන AOට මෙන්න මේක ලියනවා. ඒ වගේම තමයි BOට අපිට ලියන්න පුළුවන් BD ගෙන් භාගයක්. BD ගෙන් භාගයක් සමානයි BO භාගයයි BD. භාගයයි BD. right. මේ ගණන් දෙක අපිට ආදේශ කරන්න පුළුවන් මෙතෙන්ට. AO කියන්නේ භාගයයි AC. මතක ඇතුව පුතේ වරහන ඇතුලේ භාගයයි AC ගෙම වර්ගය තමයි මෙතන දාන්න ඕන. අපිට ආපහු මෙතන භාගයයි BD ගේ වර්ග. වර්ග පිටින් වරහනට පිටින් එන්න ඕන. ඒක සමාන වෙනවා AB ගේ වර්ග. දෙකෙන් එක වර්ග කරාම 4න් 1යි.
AC වර්ග කරාම AC වර්ගය ධන දෙකෙන් එක වර්ග කරාම 4න් 1යි. BD වර්ග කරාම BD වර්ග සමානයි AB වර්ග. 4න් 1 පොදු නිසා අපි 4න් 1ක් එළියට ගන්නවා. AC වර්ග ධන BD වර්ග සමානයි AB වර්ග. 4 නැති කරන්න අපි දෙපැත්තම 4න් ගුණ කරනවා. උඩයට කැපෙනවා. එහෙනම් එනවා AC වර්ග ධන BD වර්ග සමානයි AB වර්ග 4න් ගුණ කරාම 4යි AB වර්ග. ලේසියිනේ? right. අපි යන් ඊළඟ ගානට 8 වෙනි ගාන. ABC ත්‍රිකෝණයේ AD උච්චයකි. AB වර්ගයේ ධන CD වර්ගය සමානයි AC වර්ගයේ ධන BD බව සාධනය කරන්න. right. මේ තියෙන්නේ ABC ත්‍රිකෝණය. AD කියන්නේ උච්චයක්. අපිට සාධනය කරන්න තියෙන්නේ AB වර්ගයේ ධන CD වර්ගය සමානයි. ඒ කියන්නේ AB වර්ගයේ ධන CD වර්ගය සමානයි AC වර්ගයේ ධන BD වර්ගය. පොටක් අල්ලගමු නේද? අපිට තියෙනවා AB. right. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. CD හොයාගන්න ඕන. CD හොයාගන්නත් ක්‍රමයක් තියෙනවා. CD කියන්නේ මේක. එහෙනම් මේකට අපිට පයිතගොරස් ප්‍රමේය දාලා CD වර්ග හොයාගන්නත් පුළුවන්. right. එහෙනම් අපි AB තියෙන සමීකරණෙකුයි CD තියෙන සමීකරණෙකුයි හදාගෙන ඒ දෙක එකතු කරා නම් සමහර විට වැඩි කොටියයි බලමු. දැන් පැහැදිලි නේද? AB CD තියෙන සමීකරණ දෙකක් හදාගන්න. AB තියෙන සමීකරණයක් හදාගන්නවා. ඒක අංක 1 කියලා දාගන්නවා. CD කියලා තියෙන සමීකරණයක් හදාගෙන අංක 2 කියලා දාගන්නවා. මේ දෙක එකතු කරලා අපි බලමු මේ පැත්ත හදාගන්න try එකක් දෙන්න. අපි ලියමු AB නම් AB කියන්නේ මේක ADB ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දීමෙන්. අපි මෙතන සාධනය කියලා ලියනවා. ADB කෝණය ඍජු කෝණයක් බැවින් ADB හා ADC ත්‍රිකෝණ ඍජුකෝණී ත්‍රිකෝණ මේ කලින් නම් එකක් කියන්නේ මේ පාර දෙකම කිව්වා. ADB ත්‍රිකෝණයයි ADC ත්‍රිකෝණයයි දෙකම ඍජුකෝණ. අපිට දෙකටම පයිතගොරස් ප්‍රමේය දන්න ඕන නිසා. ඊට පස්සේ අපි ADB ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් AB වර්ගය සමානයි AD වර්ගය ධන DB වර්ගය. AD වර්ගය ධන BD වර්ගය. අපි මේක අංක 1 අංක 2 අංක 2ට අපි AB හදාගත්ත අංක 1ට අංක 2ට අපි හදාගමු CD වර්ගය. CD කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය. අපි යමු ADC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් CD වර්ගය සමානයි කියන්න බලන්න ළමයි
AC වර්ගය ඍණ AD වර්ගය. AC වර්ගය ඍණ AD වර්ගය. අපි මේක දෙක බලමු එකතු කිරීමක් තියෙන හින්දා එකතු කරලා 1 ධන 2 AB වර්ගය ධන CD වර්ගය සමානයි AD වර්ගය ධන පොඩි සුළු කිරීමක් තියෙනවා ළමයි බලන්න පොඩ්ඩක් බලන්න AD වර්ගය ධන BD වර්ගය ධන දෙක කියන්නේ AC වර්ගය ඍණ AD වර්ගය බලන්න ළමයි AD වර්ගය ඍණ AD වර්ගය ධනට ඍණ කැපෙනවා ඉතුරු වෙන්නේ BD වර්ගය AC වර්ගය ලියමු AB වර්ගය ධන CD වර්ගය සමානයි මේ දෙක මාරු වෙලා නේද තියෙන්නේ AC වර්ගය අපි කලින් ලියමු AC වර්ගය ධන BD වර්ගය ඉවරයි right මෙතනදී අපි කරේ සමීකරණ එක පැත්තක් බලන්න පුතේ හැම වෙලාවෙම සමීකරණ එක පැත්තක් අපිට හදාගන්න පුළුවන් නම් નિરાයාසයෙන්ම අනිත් පැත්ත අපිට ඔටෝමැටිකලි සුළු කිරීමක් මගින් හදාගන්න පුළුවන්. දැන් බලන්න AB තිබුණා. AB ගන්න පුළුවන් මේකට පයිතගරස් ප්‍රමේය දාලා. CD තියෙනවා. CD නම් මේකට පයිතගරස් ප්‍රමේය දාලා ගන්න පුළුවන්. 1 2 කියලා සමීකරණ දෙකක් ගත්තා. දෙක එකතු කරා. මොකද එකතු කිරීමේ ලකුණ තියෙන්නේ. එකින් දෙක එකතු කරා. එකතු කළා පොඩි සුළු කිරීමයි උත්තරයට ආවා. හරි ළමයි. අපිට ඊළඟට එන අනුමාතෘකාවක් පයිතගරස් ත්‍රිත්ව. පයිතගරස් ත්‍රිත්ව කියලා කියන්නේ මොනවද පුතේ? අපි පයිතගරස් ප්‍රමේය දාලා මෙන්න මේ ABC කියන ඍජුකෝණී ත්‍රිකෝණේ AC පාදයේ C, AB පාදයේ A, BC පාදයේ B කියලා ගත්තොතින් අපි පයිතගරස් ප්‍රමේයට සූත්‍රයක් ලිව්වා. C වර්ගය සමානයි A වර්ගය ධන B වර්ගය. C වර්ගය සමානයි B වර්ගය ධන A වර්ගය කියන සමීකරණය තෘප්ත වන A, B හා C යගයන් පයිතගරස් ත්‍රිත්ව කියලා කියනවා. පයිතගරස් ප්‍රමේයට අනුව C වර්ගය සමානයි A වර්ගය ධන B වර්ගය සමීකරණය තෘප්ත වන A, B හා C අගයන් පයිතගරස් ත්‍රිත්ව ලෙස හැඳින්වේ. පයිතගරස් ත්‍රිත්ව කියලා කියන්නේ පුතේ උදාහරණ විදිහට අපි දීලා තියෙනවා 3 4 5. අපිට මෙතෙන්ට 3 මෙතෙන්ට 4 දැම්මොත් මෙතෙන්ට අනිවාර්යෙන් එන්නේ 5. බලමු 3 දාලා 4 දාලා මෙතෙන්ට 5ද බලමු. 3 වර්ගයේ 9යි. 4 වර්ගයේ 16යි. මෙතෙන්ට එන්නේ මේ දෙකේ වර්ගය 9යි 16යි 25යි. C වර්ගය C සමානයි 5යි. right හරිනේ. ඒ වගේ පයිතගරස් ත්‍රිත්ව වලට උදාහරණ තමයි 5 12 13. මේ වගේම දාලා බැලුවොත් පයිතගරස් ත්‍රිත්වයක් 8 15 17 අර වගේමයි 8 15 17. පයිතගරස් ත්‍රිත්වයක තියෙන පොඩි විශේෂ ලක්ෂණයක්. මෙතනින් විශේෂම එක තමයි ලොකුම අගය අනිවාර්යෙන් වෙන්න ඕන කර්ණයට. පයිතගරස් ත්‍රිත්වයට දෙම තව තියෙන ඕන මාතෘකාවක් වගේ පුතේ පයිතගරස් ත්‍රිත්වයට ඇතේ පරාමිතික සමීකරණය. පරාමිතික සමීකරණය කියන්නේ මොකක්ද? පරාමිතික සමීකරණය කියලා කියන්නේ සරලව කිව්වොත් පයිතගරස් ත්‍රිත්ව ලබා ගැනීම සඳහා වූ සමීකරණය. පයිතගරස් ත්‍රිත්වයක් ලබා ගන්න පුළුවන් සමීකරණයක් තමයි පරාමිතික සමීකරණය කියලා කියන්නේ.
පයිතගරස් ත්‍රිත්ව ලබා ගැනීම සඳහා වූ සමීකරණය පරාමිතික සමීකරණය ලෙස හැඳින්වේ. එතකොට පරාමිතික සමීකරණයේ මොකද්ද මේ කියන්නේ? අපිට ඕනෑම සංඛ්‍යා දෙකක් දුන්නොත් අපි හිතන්න 1යි 2යි දෙනවා කියලා. 1යි 2යි දුන්නොත් ඒ දෙකට අදාළව පයිතගරස් ත්‍රිත්ව හොයාගන්න පුළුවන් සමීකරණයක් තමයි මේ පරාමිතික සමීකරණය කියලා කියන්නේ. අපි බලමු කොහොමද කියලා. x y ලෙස වූ ඕනෑම සංඛ්‍යා දෙකක් a සමානයි x වර්ගය ධන y වර්ගය, b සමානයි 2xy, c සමානයි x වර්ගයේ ධන y වර්ගය, a සමානයි x වර්ගයේ ඍණ y වර්ගය, b සමානයි 2xy, c සමානයි x වර්ගයේ ධන y වර්ගය. මෙන්න මෙහෙම ගත්තම a b c කියලා එන්නේ පයිතගරස් ත්‍රිත්වයන්. උදාහරණ හිතන්න අපි අංක දෙකක් ගත්ත කියලා 3 4 x වෙනුවට 3 ගත්තා y වෙනුවට 4 ගත්තා. එහෙනම් මෙන්න මෙතෙන්ට දානවා 3 වර්ගය ඍණ 4 වර්ගය. sorry. ඒ වෙලාවට ගන්න වෙන්නේ පුතේ අපිට 4 වර්ගය මුලින් ගන්න වෙනවා. මොකද x වර්ගය ඍණ y වර්ගය. පරාමිතික සමීකරණයක පයිතගරස් ත්‍රිත්වයකට එන එකක් ඍණ වෙන්න බෑ. එතකොට a සමානයි x වර්ග ඍණ y වර්ගය. x වර්ග ඍණ y වර්ගය කිව්වම 4 වර්ග ඍණ 3 වර්ගය. 4 වරක් 4 16යි. 16න් 9ක් ගියාම 7යි. අන්න අපි a හෙව්වා. b වලට දාන්නේ 2xy. දෙවරක් 3. x කියන්නේ 4යි. x කියන්නේ 4යි. y කියන්නේ 3යි. දෙවරක් 4 8 8 වරක් 3 24යි. අපි ළඟට c මේ b x වර්ගය ධන y වර්ගය 3 වර්ගය ධන 4 වර්ගය 3 වර්ගය 9යි 4 වර්ගය 16යි 25යි. එහෙනම් c කියන්නේ 25යි. මෙන්න මේක පයිතගරස් ත්‍රිත්වයක්. ඒ විදිහට තමයි පරාමිතික සමීකරණයෙන් පයිතගරස් ත්‍රිත්ව හොයාගන්නේ. right අපි එකකින් ගානකට යමු. ගණන් අඩුයි එකෙන් අපි උනට බලමු පයිතගරස් ත්‍රිත්වය දාලා අපිට ගානක් හදා ගන්න පුළුවන් වේද කියලා. right අපි යන් ගානකට. තමයි අපි කම්මැලිකමත් එක්ක වගුවක් තියෙනවා. පුරවල බලමු. xy සඳහා ගයන් දීලා තියෙනවා. පරාමිතික සමීකරණය තෘප්ත වන විදිහට අගයන් දීලා තියෙනවා. සමීකරණ පයිතගරස් ත්‍රිත්වයන් තමයි හොයන්න තියෙන්නේ. right 2 1යි x සමානයි 2යි නම් x වර්ගයේ 4යි y වර්ගයේ 1යි x වර්ගයේ ඍණ y වර්ගයේ 4න් එකක් අඩු කරාම 3යි. 2යි xy දෙවරක් 2 4යි 4 වරක් 1 4යි. x වර්ගය ධන y වර්ගයේ x වර්ගය ධන y වර්ගයේ 4 වරක් 4 16යි 16යි 1යි 17යි. ඊළඟ අපිට මෙතනින් පයිතගරස් ත්‍රිත්වයක් එනවා 3 4 17. 3 4 17. right. ඒ වගේම මේකත් කරලා බලමු. 5 වර්ගයේ 25යි 4 වර්ගයේ 16යි x වර්ගයේ ඍණ y වර්ගයේ 25න් 16ක් අඩු කරන්න තියෙන්නේ 25න් 16ක් 9යි. 2යි xy දෙවරක් 5 10යි 10 වරක් 4 40යි. x වර්ගය ධන y වර්ගය 25 ධන 16 5යි 11න් එකක් ඉතිරි 2 1යි 3 1යි 4යි 41යි. එහෙනම් මෙතන එන්නේ 9 40 41. තමයි ඊටු ටික තියෙනවා. පුරාණ තියෙන. ඉතින් ළමයි සම්පූර්ණ පාඩමම ආවරණය වෙන විදිහට සිද්ධාන්ත කළා. ඊට අදාළව නිදසුන් සහිතව ගණන් හදලා මම හිතනවා දැන් ඔයාලව රෙඩි
දැන් දුවන්න පුළුවන්. පාස් පේපර්ස් ටික කරන්න. අමාරු ගණන් හොයාගෙන කරන්න. අභ්‍යාස පොතේත් හොඳ ගණන් දෙක තුනක් තියෙනවා ටෙක්ස්ට් බුක් එකේ. ඒ ටිකත් කරන්න. අපි දෙන්නම් ගණන් අපේ පියවරෙන් පියවර නිසියාකාරව වැඩපිළිවෙලක් යන්නේ. පාඩම් මෙතන ඉවර කරනවා. ආචාර්ය හෙල්ප් සෙන්ටර් එකේදී අමාරු පට්ට දඩ ගණන් ටිකක් කරනවා. අපි හම්බෙමු එතනදී ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ලින්ක් එක ගන්න පුළුවන්. Facebook page එකේ ආචාර්ය හෙල්ප් සෙන්ටර් එකේ අපි හම්බෙමු. තල ගිහලා ටියුට් එක ගන්න. ටියුට් එක නැත්නම් මට මැසේජ් එකක් දාන්න Facebook page එකට. මම ටියුට් එක ගන්නවා. ටියුට් එක අරගෙන නිකන් ඉන්න එපා. කොහොම ගණන් ටික හදන්න එකක්වත් අතාරින්න එපා. කොහොම ගණන් ටික කම්ප්ලීට් කළා. අපි ඊළඟ වීඩියෝ එකේ අමාරුම කරන්නම බැරි ගණනක් තිබුණොත් අපි බලමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.